සාමාන්‍ය ලෝකයා මේ සංසර්ගය කියන එක ක්‍රීඩාවක් කරගෙන තියෙන ඒක සම ක්‍රීඩා කරනවා. ඒක කවටකමකට අරගෙන තියෙනවා. ඒක විනෝදයකට ඒක ආස්වාදයකට අරගෙන තියෙනවා. ඒ නිසා තමයි පිරිහීමකටපත් වෙන්නේ. ඇත්තටම සංසර්ගය කියන්නේ මුනිවරයෙක්. මුනිවරයෙක් විශ්වයේ තියෙන ප්‍රබල තාක්ෂණයක්. විශාල ඥාන බලයක්. සත්වයක් නිර්මාණය කරන්න සාමාන්‍ය දෙයකට බෑ. ඒක විශාල ඥාන ශක්තියක් තියෙනවා. ඒ වගේ විශාල ඥාන බලයක් තියෙන තැනක් තමයි ඒ සංසර්ගය කියලා කියන්නේ. ඒකයි පුරාණ ඊර්ෂිවරු කුණ්ඩලිනී ශක්තිය හැටියට අවදි කරගෙන තියෙන්නේ. ප්‍රාතිහාර්යයන් පාන්න පුළුවන් දෙයක් බලයක් එතන තියෙනවා. නමුත් එවැනි ශක්තිය මුනිවරයෙක් කියලා හිතන්න, භික්ෂුවක් කියලා හිතන්න, සංසර්ගය කියන්නේ භික්ෂුවක්. ඉතින් ඒ භික්ෂුව අවබෝධ කරගන්න නැතුව භික්ෂුවට අහුම්කම් දෙන්නේ නැතුව සංසර්ගය නැමැති භික්ෂුව කෙනෙක් කවටකමකට ගන්නවා, ගැරහීමට ගන්නවා, රණ්ඩු සරුවල් ඇති කරගන්න උත්සාහ කරනවා, විනෝදයට පාවිච්චි කරනවා, විනෝදයේ පිණිස ඇසුරු කරනවා. ඉතින් අන්න ඒ නිසා මොකද වෙන්නේ? ජනතාව පිරිහීමටපත් වෙනවා. නිවැරදි ආශිර්වාදය ලැබෙන්නේ නැහැ. භික්ෂුවක් කවටකමකට හරි විනෝදයකට හරි ඒ පැත්තෙන් ආශ්‍රය කරනකොට භික්ෂුවගේ තියෙන විමුක්ති සුවේ ලබා ගන්න බෑ. නිවැරදි අර්ථය ග්‍රහණය වෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි ලෝකයා මේ තියෙන ප්‍රබල ධර්මය නිසා පිරිහීමටපත් වෙන. මොකද ඒක ස්පර්ශයෙන් එහාට යන්නේ නැහැ. මිනිස්සු සංසර්ගය කියන දේ ස්පර්ශයක් කියලා විතරයි දන්නේ. කාය සංසර්ගයේ විතරයි. එතන වචී සංසර්ග, මනෝ සංසර්ග කියලා තුන් ආකාරයකට බෙදෙනවා. ඉතින් මිනිස්සු කාය සංසර්ගය, කායෙන් කාය ගැටීම කියන තැන නතර වෙනවා. ඒක දිහා විතරයි බලන්නේ. එතන නතර වෙනවා. ඒක දිහා බලලා එතන සැපේ තියෙන තැන නතර වෙලා මිනිස්සු ඒක ආස්වාද කරනවා. ඒක ගැන හිත හිතා ඉන්න, ස්පර්ශය ගැන හිත හිතා ඉන්නවා. අභ්‍යන්තරයකට යන්නේ නැහැ. සංසර්ග ලෝකේ දොරටුව ගාව නතර වෙලා ඉන්නවා වගේ. ඒ පුරයට ඇතුළට ප්‍රවේශ වෙන්නේ නැහැ. ඒ ගැන කල්පනාවක් නැහැ. මිනිස්සු දොරටුව ගාවට ගිහලා ආපහු එනවා. ඉතින් විශ්ව දොරටුවක් තමයි සංසර්ගය කියන්නේ. එතන ඉන්නේ සත්‍යය බිහි වෙන්නේ. කලින් භවයේ ඉඳන් මේ භවයට එන තැන, අරගෙන එන තැන. ඒක ප්‍රබල දොරටුවක්. එතනම තමයි මරණය කියන කාරණයක් තියෙන්නේ. සංසර්ගය තුලම තමයි මරණය කියන්නේ කලින් ජීවිතේ ඉන්නවා, ඔන්න මරණයටපත් වෙනවා, ආපහු උත්පත්තියට එනවා. ඉතින් මරණය තියෙන්නේ මේ සංසර්ගයේ තුල. මරණය කියන්නේ සංසර්ගයකටමයි. මැරෙන්නෙත් එහෙමයි, උපදින්නෙත් එහෙමයි. ජාතියයි මරණය, උත්පත්තියයි මරණයයි එකම ආකාරයේ ක්‍රියාවලිය. එක ආකාරයකට සිද්ධ වෙන්නේ. ඉතින් සංසර්ගයෙන් මැරෙනවා, සංසර්ගයෙන් උපදිනවා, සංසර්ගයෙන් ජීවත් වෙනවා. ඉතින් මෙතන ඒ වගේ ප්‍රබල ධර්මතාවයක් තියෙනවා. ඉතින් ඒක නිවැරදි ආකාරයකට අපි පිළිපදින්නට ඕන ඒ ධර්මය. වර්තමාන සමාජයේ, බාහිර සමාජයේ ගත්තාම මිනිස්සුන්ගේ මනස ඒ අභ්‍යන්තරයට යන්නේ නැහැ. ස්පර්ශයෙන් නතර වෙනවා. සංසර්ගයේ විවාහයක් කරගෙන තියෙනවා. ඉතින් ඒ තුල ජීවත් වෙනවා මිසක් මිනිස්සු එක අවබෝධ කරගන්නේ නැහැ. එයින් කිලිටි වෙනවා. එයින් විනාශයටපත් වෙනවා. රණ්ඩු සරවල ඇති කරගන්නවා. ඒක තමයි ප්‍රශ්න ගොඩාක් ජීවිතේ නිර්මාණය වෙනවා. මිනිස්සු ආස්වාදයෙන් ආස්වාසයට, ස්පර්ශයෙන් ස්පර්ශයට, සංසර්ගයෙන් සංසර්ගයකට ගමන් කරනවා මිසක් මිනිස්සු නතර වෙලා ඒ දිහා බලලා මොකද්ද මේ, කවුද මේ කියලා විමසන්නේ නැහැ. විමසිය යුතු දෙයක්. මොකද තමන් ඇසුරු කරන දේ, තමන්ගේ ජීවිතේ තමන් අවබෝධ කරගන්න ඕන. තමන් ගත කරන ජීවිතේ මොකද්ද කියලා තමන් හොඳට දකින්න ඕන. එතකොට තමයි තමන්ගේ ගැටලුව තමන්ට අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ.
තමන්ගේ නිවැරදි මාර්ගය යායුතු මාර්ගයේ නිවැරදිව අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ අන්නේ ආකාරයට. ඒ සඳහා තමයි මේ විග්‍රහය කරන්නේ. ආස්වාදයේ සඳහා නෙමෙයි, විනෝදයේ සඳහා නෙමෙයි, සැපේ සඳහා නෙමෙයි, විමුක්තිය සඳහා, මිදීම සඳහා. ඒ අදිෂ්ඨාණයෙන් තමයි මේ විග්‍රහය සිද්ධ කරන්නේ. ඉතින් ඒ විමුක්තියට පත්වීමේ අරමුණෙන් තමයි මේ ශ්‍රවණය කරන්නට ඕන. විමුක්තියට නිර්වාණයට පත්වීමේ අදිෂ්ඨාන නිවනට මේ කාරණේ උපකාර වෙනවා. මොකද අපි අර ස්පර්ශය කියන තැන අල්ලගත්තු තම දැවීම තැවීම ඇති වෙන්නේ. ස්පර්ශය තරණය කරන්න ඕන. ස්පර්ශ සුවේ තරණය කර. එතන නතර වෙලා ඉන්නේ නැතුව එතනින් එහාට කෙලවරට යන්න ඕන. ඒතර මහා සාගරයේ වගේ Tamanට ප්‍රඥාවක් ලබා ගන්නට පුළුවන්. විශ්වයේ විනිවිද ගමන් කරන්න පුළුවන්. විශ්වයේ විනිවිද යන්න පුළුවන්. විශ්වය හරහා ගමන් කරන්න පුළුවන්. එහෙම බලයක් මේ සංසර්ග අභ්‍යන්තරයේ තියෙනවා. අභ්‍යන්තරයේ තියෙනවා. ඉතින් චුතූපපාත ඥානය බුදුරජාන් වහන්සේ අවබෝධ කරගත්තා. ඉපදීම චුත උප්පත්ති. ඒක චුතූපපාත ඥානය. සත්‍ය උපදින සැටි, ඒ වගේම මරණයටපත් වෙන හැටි, මරණයටපත් වෙලා උපදින සැටි බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගන්නවා. ඉතින් මේ දෙපැත්ත බලන්න, සංසාරයේ දෙපැත්ත, මරණය, අනිත් පැත්තේ උත්පත්තිය, චුතූපපාත. ඉතින් ඒ ඥාන ශක්තියින් පවා අවදි කරගන්න පුළුවන් ප්‍රබල බලයක් මේ තුල තියෙනවා. ඇත්තම සර්වංතාක් ඥානයේ මූලය මේ ධර්මතාවයේ තුල අන්තර්ගත වෙලා තිබෙනවා. නමුත් මේ ඊටම ගෞරවයෙන් තමන් අවබෝධ කරගන්නට අවශ්‍යයි. ඉතින් අර විශ්වාසය පදනම් කරගෙන තමයි මෙවැනි ධර්මයක් අපට දේශනා කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මොකද ලෝකෙම මේ ආස්වාදයේ කියන තැන අතර වෙලා තියෙන නිසා. ඉතින් මම දැන් පැහැදිලි කරන්න. සංසාරයේ කියන ස්පර්ශය එතන තමයි ලෝකේ නතර වෙන්නේ. ඉතින් අපි ගැඹුරට යන්න. පළවෙනි පියවර ස්පර්ශය මම පටන් ගන්නවා. ඉතින් ස්ත්‍රිය පුරුෂයාගේ එකතු වීම. ඒ එකතු වීමේදී සංසර්ග අවස්ථාවේදී කයින් කය ස්පර්ශ වෙනකොට එතන ඇති වෙන්නේ තද ගතියක්. අපි පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව. මේ හතරෙන්නේ කය නිර්මාණය වෙන්නේ. පුරුෂයාගේ කයෙත් තියෙන පඨවි, ආපෝ, තේජෝ, වායෝ. ස්ත්‍රීක ශරීරයේ තියෙන පඨවි, ආපෝ, තේජෝ, වායෝ. ඒතර පඨවි කියන්නේ තද ගතිය, සැහැල්ලු ගතිය, බර ගතිය, ගොරෝසු ගතිය, රළු ගතිය. මේක තමයි පඨවි. ඒතර ස්ත්‍රියගේ තද ගතිය, පුරුෂයාගේ තද ගතිය, ස්ත්‍රියගේ සැහැල්ලු ගතිය, ස්ත්‍රියගේ බර ගතිය, පුරුෂයාගේ බර ගතිය, මෘදු ගතිය, සිනිඳු ගතිය. මේක තමයි පඨවි ධාතුව. ආපෝ ධාතුව බන්ධනේ ආබන්ධන ගතිය, ගලාගෙන යන ගතිය, ලිස්සෙන ගතිය. මේවා තමයි ආපෝ ධාතුව. තේජෝ ධාතුව උණුසුම, සීතල, ඒ රස්නේ, සිසිලස. මේක තමයි තේජෝ ධාතුව. වායු ධාතුවේ චලනය. චලනය අදිනවා කියන්නේ එහාට යනවා, මෙහාට යනවා, සෙල වෙනවා, චලනය වෙනවා. මේක වායෝ ධාතුව. එතකොට මේ හතර තමයි ඒක ස්ත්‍රී පඨවි ධාතු, පුරුෂ පඨවි ධාතු. ඒ විදිහට ওই දෙකේ එකතුවක් තමයි අපි සංසර්ගයක් කියලා කියන්නේ. ඔන්න එතන තියෙන ආත්ම දෘෂ්ටිය මං කැඩුවා. සංසර්ගය කියලා කෙනෙක් දකින්නේ ඒක ඒ විදිහට නෙමෙයි. අසවලක් තමන්ගේ බිරිඳත් සමග සංසර්ගයේ, තමන්ගේ ස්වාමියන් සමග සංසර්ගයේ, ස්වාමියාගේ සංසර්ගයේ, බිරිඳගේ සංසර්ගයේ, පෙම්වතාගේ සංසර්ගයේ, පෙම්වතිගේ සංසර්ගයේ. එහෙම තමයි දකින්නේ. එතන ලොකු ආත්ම දෘෂ්ටියක් තියෙනවා. එතන සක්කාය දිට්ඨියක් තියෙනවා. මමත්වයක් තියෙනවා. මගේ කියලා දෙයක් තියෙනවා. ඒ බන්ධනය කැඩුවාම
ස්වාමියා කියන ආත්ම දෘෂ්ටිය, බිරිඳ කියන ආත්ම දෘෂ්ටිය, පෙම්වතා කියන ආත්ම දෘෂ්ටිය, පෙම්වතිය කියන ආත්ම දෘෂ්ටිය කැඩුවාම ඒ කියන්නේ ධාතුවට. කියන්නේ පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව අන්න සංසාරේ පිරිසිදු කරා. ඒකේ අරක්ගෙන තියෙන කිලිටි කරන ප්‍රශ්න ඇති කරන සක්කාය දිට්ඨි සහගත ආත්ම දෘෂ්ටිය කැඩුවාම ඒ කියන්නේ පඨවි ධාතුවට. ඒකේ තද ගතියක්, ඇලෙන ගතියක්, අදීන ගතියක්, සීතලක්, උණුසුමක්. ඒක තමයි අපි සංසාරගය කියලා කියන්නේ. එහෙම එතකොට මේ ස්ත්‍රිය පුරුෂයාගේ පඨවි ධාතුව තමයි දැනගන්නේ. පඨවි ධාතුව දැනගන්න අවස්ථාව තමයි මේ ස්පර්ශය කියලා කියන්නේ. ස්පර්ශය වෙන්නේ පඨවි ධාතුව. ඒතර ස්ත්‍රිය ඒ වෙලාවේ පුරුෂයාගේ පඨවි ධාතුව දැනගන්නවා මේ පුරුෂයා කියලා. එතන තියෙන පඨවි ධාතුව තද ගතිය, පුරුෂයාගේ තද ගතිය ස්ත්‍රියට දැනෙන්නේ ඒ පුරුෂයා කියලා සහ ඒ පුරුෂයාගේ ඒ පිරිමියාගේ නැත්නම් ඒ පිරිමියා කියන්නේ මෙන්න මේ තද ගතියටයි කියලා එක පිරිමියා හැටියට දකිනවා. එතන තියෙන තද ගතිය ඒ වෙලේ කාන්තාවට දෙන්නේ පුරුෂයාගේ තද ගතිය ඒ පිරිමියා කියලා. පඨවි ධාතුව පිරිමියා, පඨවි ධාතුව ගැහණිය. එතන සෙලවෙන ගතියක් තියෙනවා නම් එතකොට ඒ වෙලේ දැනෙන්නේ පුරුෂයාගේ සෙලවීම. ඒ සෙලවීම පුරුෂයා. එහෙනම් වායෝ ධාතුව පිරිමියා වෙනවා. වායෝ ධාතුව ගැහණිය වෙනවා. ගැහණිය වායෝ ධාතුව වෙනවා. පිරිමියා වායෝ ධාතුව වෙනවා. අන්න ආත්ම දෘෂ්ටිය එතෙන්ට ගමන් කරනවා. ආත්ම දෘෂ්ටිය තවත් කැඩිලා නැහැ. මේක බලන්න මේ ධාතුවේ තියෙන බුදුහාමුදුරුවෝ ওই මූලපරියාය සූත්‍රයේදී එහෙම දේශනා කරලා තියෙන පඨවි ධාතුව හංගිනවා, පඨවි ධාතුව හිතනවා. ආත්ම දෘෂ්ටි සහගත වෙලාද මේ දෘෂ්ටිය විශාල දෘෂ්ටියක් මම දැන් සියුම් තැනකට අරගෙන ආවා. මුළු ආත්මය පුරාම තියෙන එක පඨවි ධාතුවට මම මේ ආත්ම සංඥාව අරගෙන බලන සංසාරකයේ කියන එක සාමාන්‍ය දෙයක් නෙමෙයි. ඒ සියුම් තැන ආත්ම දෘෂ්ටිය සියුම් තැනකට පවා මේ ආත්ම දෘෂ්ටිය ගමන් කරනවා. ඒ තරම් විශාල බලයක් තියෙනවා. ඉතින් ඒ පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව ඒ විදිහට ආත්ම සහගත වෙනවා. ගැහණිය දකින්නේ ඒ තද ගතිය, ඒ විලේ සංසාරයේ දැනෙන තද ගතිය මේ පුරුෂයාගේ, මේ පුරුෂයා දකින මේ ස්ත්‍රියගේ තද ගතියක් තමයි ආත්මයක් හැටියට දකින්නේ. එතකොට එහෙම ඒ අවස්ථාවේ තද ගතිය අරමුණු කරගෙන හිතක් පහළ වෙනවා. සම්පූර්ණ තද ගතිය. මම එක ස්වභාවයක් ගැන දේශනාවේ ලේසියට මම කියන්නේ. තද ගතිය ආත්මයක්. එතන සිතක් පහළ වෙන තද ගතිය දැනගන්න සිතක්. ඒ හොඳට තද ගතිය දැනෙනවා. ස්පර්ශය හොඳටම දැනෙන තැනක් තමයි ඒ ලිංගය කියලා කියන්නේ. ස්ත්‍රී ලිංගය, පුරුෂ ලිංගය කියලා කියන්නේ ඒ ස්පර්ශය නැත්තම් ඒ තද ගතිය ඒ සියල්ලක්ම හොඳටම ග්‍රහණය කරගන්න පුළුවන් සම්පූර්ණ විදිහටම. ඒ නියම කය තියෙන එතන ස්පර්ශය දැනගන්න කය කියලා කියන්නේ ඒ ලිංගය වලට තමයි කය කියලා කියන්නේ. ස්ත්‍රී කය, පුරුෂ කය තියෙන එතන. ඒ මොකද එතනින් තමයි සම්පූර්ණ ස්පර්ශය ග්‍රහණය කරගන්න පුළුවන්. ස්පර්ශය පිට පූර්ණ හිතක් එතනින් ලැබෙනවා. ඒ සංසාරයේ තද ගතිය කියන්නේ මොකද්ද? ඒ වගේම චලනය කියන්නේ මොකක්ද? ඒ සම්පූර්ණයෙන්ම මැනගන්න පුළුවන්. මැනගන්න පුළුවන් ඒ සිතක් එතන පහළ වෙනවා. ඉතින් ওই සිත මොකද වෙන්නේ? ඒ සිත පස්සේ විපාක හැටියට, උත්පත්තියක් හැටියට ওই සිත තමයි පහළ වෙන්නේ. ඒ අවස්ථාවේ ඒකට තමයි අපි රාගය කියලා කියන්නේ. ඒ පුරුෂයාගේ තද ගතිය, ඒක ස්ත්‍රියගේ තද ගතිය, චලනය වෙන ගතිය, ඒ පඨවි ආපෝ තේජෝ වායෝ මේ ධාතු හතර අරමුණු කරගන්න ඒ අවස්ථාවේ පූර්ණ සිතක් පහළ වෙනවා. සම්පූර්ණයෙන්ම පඨවි ධාතු ආපෝ ධාතු ආවරණය කරන විදිහට ඒ සිත තමයි උත්පත්තිය සකස් කරන්නේ. සත්‍යව සම්පූර්ණයෙන්ම ආත්ම ශක්තිය බැස ගන්නවානේ. පඨවි ධාතුවට පූර්ණ ආත්මීයම බැස ගන්න පුළුවන් මොකද සම්පූර්ණ පඨවි ධාතුව ග්‍රහණය වෙන අවස්ථාවේ ඒක.
දැන් කය ස්පර්ශ කරාට අතපය ස්පර්ශ කරාට සම්පූර්ණ පටවි ධාතුව දැනෙන්නේ නැහැ. ග්‍රහණය වෙන්නේ නැහැ. නමුත් අර අවස්ථාවේදී සම්පූර්ණ පටවි ධාතුව ග්‍රහණය කරගන්න පුළුවන් වෙනවා. ඊට ඒක ප්‍රබලයි. ඒ නිසා තමයි ඒ උත්පත්තිය හදන්න ඒ සිත බලවත් වෙන. බලවත්ම සිතක්. ඒ බලවත් සිතින්නේ උත්පත්තියට යන්නේ. උපතක් හදන්නේ හිත වලින් බලවත්ම හිත. ඒ නිසා ඒක බලවත්ම රාගයේ බලවත්ම හිත. ඒකෙන් ඒ උත්පත්තියකට එන්නේ ඒ හිත. අතින් ස්පර්ශ කරොත් ඒ හිත එච්චර ප්‍රබල නැහැ. ඒ නිසා ඒක උත්පත්තියකට එන්නේ නැහැ. ඊට වඩා අනිත් හිතක් තමයි සකස් වෙන්නේ. ඒකෙන් උත්පත්තිය හදන උපදින්නේ පඨවි ධාතුව ස්ත්‍රිය පඨවි ධාතුව පුරුෂයා කියලා දැනගත්ත හිතින් තමයි උපදින්නේ. ඒ උත්පත්ති හිතේ තියෙන්නේ ස්ත්‍රී පඨවි ධාතු ස්පර්ශ රාගය පුරුෂ පඨවි ධාතු ස්පර්ශ රාගය තමයි ඒ උත්පත්ති හිතේ තියෙන්නේ. ඒතකොට එතනදී දැනගන්නේ කෙනෙකුගේ මූල හිත ඉපදුණු හිත ඒක තමයි ඇත්තටම හිත මනස කියලා කියන්නේ. ඒ ස්ත්‍රියකගේ හිත ගත්තාම එතන තියෙන පුරුෂයා දැනගත්ත හිතක්. පුරුෂයාගේ හිතේ තියෙන ස්ත්‍රිය දැනගත්ත හිතක්. දැනගත්ත හිතක් ඒක විපාකයක් අතීත කාලයක්. ඉතින් ඒ මනස ස්ත්‍රියගේ මනස හොයන්නේ පුරුෂයාගේ හිත හොයන්නේ ස්ත්‍රිය. මොකද ඒ දැනගත්ත එක නැවත දැනගන්න තැනකටපත් වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් කලින් ඒ සංසර්ග අවස්ථාවේදී ඔන්න ඒ අරමුණ හොඳට දැනගන්නවා. ඒ හිත සම්පූර්ණ එතන තමයි ඒ හිත නිර්මාණය වෙන්නේ. සංසාර හිත නිර්මාණය වෙන අවස්ථාවේදී නැවත උත්පත්තියකට එනවා. හැබැයි අර ස්පර්ශය දැන් නැහැ. ස්පර්ශ අවස්ථාවේ නිර්මාණය වුණු හිත සකස් වුණු හිත විතරයි දැන් තියෙන්නේ. එතකොට ඒ හිත අභ්‍යන්තරයේ තියෙන්නේ මොකද්ද? අර සංසාරගේ. එතකොට ඒ හිත නිතරම පෙළඹේ ඒක හොයන්නේ ස්ත්‍රියගේ හිත හොයන්නේ පුරුෂ පටවි ධාතුව. නැත්තම් තද ගතිය, ඇලෙන ගතිය පුරුෂය. ඒක තමයි ඒ හිත හොයන්නේ. ඒ හිත අරමුණු කරගන්නේ. ඒ හිත අරමුණු කරගන්නේ පුරුෂ පටවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව. පුරුෂයාගේ හිත ස්ත්‍රී පටවි, ආපෝ, තේජෝ, වායෝ ධාතු ඒව තමයි හොයන්නේ. ඒ මූලික හිත එහෙම. ඒ හිත හොයන්නේ එහෙමයි. ඒක Taman තුලින් තේරුම් ගන්න පුළුවන්. ඇයි මෙහෙම වෙන්නේ? එතකොට ඒ හිත තමයි හදවතේ පහළ වෙන්නේ. හදවතේ තියෙන්නේ ඒ මූලය. මං කිව්වා නාසයෙන් එනවා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අවකාශ ඒව දැනගන්න හිතින් ඒක අවකාශය ග්‍රහණය කරගන්නවා කියලා. ඒ අවකාශය ග්‍රහණය කරගන්නේ අන්න අර රාග හිත. ස්ත්‍රී ඒ පඨවි ආපෝ තේජෝ වායෝ පුරුෂ පඨවි ආපෝ තේජෝ වායෝ අරමුණු කරගන්න ඒ හිත තමයි අර අවකාශය ග්‍රහණය කරගන්නේ. ඉතින් එහෙම අවකාශයක් එනකොට ස්ත්‍රී හිත හොයන්නේ පුරුෂ පඨවි ධාතුව. පුරුෂ පඨවි ධාතුව තමයි එයා හොයන්නේ. එයාට අවශ්‍ය ඒක. ඉතින් ඒක ඒ අවකාශය ආවම ඒ පුරුෂ පඨවි ධාතුවක් හොයාගෙන තමයි කය පුරාම අර සිතක් දුවන්නේ. ඇහැට කනට එන්නේ පුරුෂ පඨවි ධාතුව, ආපෝ ධාතුව ඒව හොයාගෙන තමයි එන්නේ. කය පුරාම යන්නේ එහෙමයි. ඉතින් ඒ පුරුෂයා හොයාගෙන තමයි එන්නේ. ඊට පස්සේ මේ පුරුෂ ස්පර්ශයේ යම්කිසි අවස්ථාවක ලැබුණොත් ඒ හිත නිරුද්ධ වෙනවා. ඒ හිත ආය හොයන්නේ නැහැ. හොයන්නේ නැහැ. එහෙමම සංසිඳෙනවා. තෘප්තිමත් වෙනවා. නිර්වින්දනය වෙනවා. ඒ වෙනකන් නිතරම ඒ මනස හොයනවා. ඒ මනස සම්පූර්ණ මොකද ඉපදුනේ අර හිතක්. සංසර්ග රාග හිතක් තමයි උත්පත්තිය ලැබුවේ. එතකොට එයා ඒ ක්‍රියාවලිය තමයි එතනදී සම්පූර්ණ කරගන්නේ. ඒ ක්‍රියාවලිය සඳහා සංසාර ක්‍රියාවලිය සඳහා තමයි ඒ හිත ඉපදුනේ. සංසාරයෙන් තමයි ඉපදුනේ. පවතින්නෙත් එහෙමයි. ඒක නිරෝධයටපත් වෙන්නෙත් එහෙමයි.
ওই ක්‍රියාවලිය එහෙම දිගටම නිරන්තරයෙන් සිද්ධ වෙනවා. ඉතින් ඒක තමයි අපේ හිතේ මූලය. තමයි මම ඔය තව පැහැදිලි කරේ. රාගය කියන දේ තමයි විස්තර කරේ. ඒකේ මූලය උපත සිද්ධ වෙන්නේ කොහොමද? ඒක තමන්ට තව තමන් තුලින් හොඳට ග්‍රහණය කරගන්න අවබෝධ කරගන්න පුළුවන්. මෙතන රාගය තමයි අපි ප්‍රහීන කරන්නේ. සංසර්ග රාගය. ඒකයි බ්‍රහ්මචර්යක සීලයක පිහිටාගෙන කරන එක ලේසි වෙන්නේ. හිත කඩන්න. හිතේ නිදහස් වෙන්න ඒක ලේසි පහසුවක් වෙනවා. ඉතින් මම මෙතනින් කෙලින්ම පැහැදිලි කරන්නම් කාලි ආවේශය. ඉතින් මෙන්න මේ හිතේ ස්වභාවය, මේ හිතේ තිබෙන ඒ පුරුෂයා හොයන හිතක් තියෙනවා ස්ත්‍රිය තුල. ඒ හිත තමයි කාලි හැටියට නිර්මාණය කරලා තියෙන්නේ. ඒක සංසර්ග හිතක්, පුරුෂ සංසර්ග හිතක්. ඒක බලවත් කරලා තමයි අර කාලි කියලා රූපයක් නිර්මාණය කරලා තියෙන්නේ. ඒකේ බලන් ඉන්නේ පුරුෂයෝ ඉන්නේ. පුරුෂයන්ගේ බෙලි කඩලා ඒකේ තියෙනවා බෙලි මාලයක් දාගෙන තියෙනවා ලේබනෝ. එතකොට පුරුෂයා දැනගන්න හිත උපරිම වශයෙන් වර්ධනය කරලා තියෙන්නේ. එතකොට දැන් පුරුෂයාගේ පඨවි ධාතුවනේ සාමාන්‍යයෙන් දැනගන්නේ. ඒක බලවත් වෙලා තියෙනවා කෙලින්ම ලේම දැනගන්න විදිහට. ඒ ස්ත්‍රියගේ හිත ගත්තාම පුරුෂයා හොයන හිත, පුරුෂ ස්පර්ශය හොයන හිත, පුරුෂ ස්පර්ශ හිතක් තියෙන්නේ. ඒ පුරුෂ ස්පර්ශ රාග හිත තමයි අර විදිහට කාලී යක්ෂණියක් හැටි නිර්මාණය කරලා තියෙන්නේ. ඒකේ බලන්න ඒකේ ඒ පුරුෂයා තමයි දැනගන්නේ. බෙල්ල කඩලා ලේබනෝ. පුරුෂයාගේ ලේ බොන්නේ. ඒ කියන්නේ පුරුෂ පඨවි ධාතුවේ බලය තමයි ඒ බොන්නේ, පානය කරන්නේ. ඒ කියන්නේ මේ රාගසිත ඊටාම බලවත්කම් 100,000 ගුණේ උග්‍ර කරනවා. උග්‍ර කරලා අදි බලයක් දුන්නාම ඒ බලය පෙන්눔 කරන්න පුරුෂ රාගයේ තරම මට පුරුෂයා ස්පර්ශ වෙලාම පුරුෂයා මරන් කන්න ඕන. ඒක රාගයේ උපරිම මට්ටම. ඒකම තමයි රාගයේ උපරිම මට්ටම තමයි මේ උමතුවෙන් අර ද්වේෂයක් බවට පෙනෙන පුරුෂයා කකුලෙන් පාගගෙන ඉන්නවා. ඒක ස්පර්ශයේ පුරුෂ ස්පර්ශය තමයි කකුලෙන් පාගගෙන ඉන්නේ. ඒ ස්පර්ශයම තමයි පානීය කරන්නේ. ස්පර්ශය තමයි මාලය පළඳගෙන තියෙන්නේ. පුරුෂ ස්පර්ශය. ඒක ඒ සංසර්ගයේ බලය වැඩි කරලා තියෙනවා. ඒ කියන්නේ ඒ බලය අවදි කරගෙන තිබෙන්නේ ඒ පැත්තේ. බෙලි කපලා බෙලි කඩලා මාලයක් හැටියට පළඳගෙන තියෙන ඒක තමයි පුරුෂ සංසර්ගයේ තමයි පැලඳගෙන ඉන්නේ. ඒ ප්‍රාණය තුල තියෙන පුරුෂ සංසර්ග ප්‍රාණය. ඒක නැකිට්ටු වල තියෙනවා. ඉතින් ඒ ස්ත්‍රී මනස තමයි එළියට අරගෙන තියෙන්නේ. ඒකට පණ දීලා තියෙනවා. එතකොට ස්ත්‍රියගේ මනසක් එළියට හදලා ඒ මනස කෙනෙකුට යවන්න පුළුවන්. මොන ස්ත්‍රී කඳකට මේ හිත යවන්න පුළුවන්. ඉතාම පහසුවෙන් යවන්න පුළුවන්. මොකද හිතක් තමයි නිර්මාණය, හිතේ කොපියක් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. අනිත් සාමාන්‍ය හිත යටපත් කරගෙන යන්න පුළුවන් විදිහට ඒක නිර්මාණය කරලා තියෙනවා කාලි රූපය. ඉතින් ඒක ආවේශ වෙන්න ආරූඪ කරන්න පුළුවන්. මොකද මේක බලයේ වැඩි නිසා. අනික ස්ත්‍රිය හොයන බලයක්, ස්ත්‍රී මනස හොයන බලය තමයි එළිය නිර්මාණය කරලා තියෙන්නේ. නිකම්ම ඒ ස්ත්‍රී හිතට ප්‍රවේශ වෙන්න පුළුවන්. ඒ රූපය මොළයට යනවා. මොළේ තැම්පත් වෙලා ඊට පහසුවෙන් මේක හදවතට බැස ගන්න පුළුවන්. මොකද ඒ බලය විදිහට නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ රූපය මොළයට ගිහිල්ලා මොළේ තැම්පත් වෙනකොට ඒක දිෂ්ටියක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ඒක දිෂ්ටිය කියන්නේ දර්ශනය. ඒකම තමයි බැලීම. හිත තමයි බලන්නේ. මොළේ තියෙන රූපේ දිහා බැලුවාම අන්න දිෂ්ටි වෙනවයි කියලා කියනවා. දර්ශනය වෙනවා.
ඒක තව තවත් ඒක ඒ පැතර පුද පූජාවන් කර කර ඒවා මෙනෙහි කර කර ඉන්නකොට කාලි ආත්මය එතන නිර්මාණය වෙනවා. මම කාලි හැටියට හිතෙනවා. කියන්නේ එතන මොලේ අරමුණු එකතු වෙලා මේ මමත්වයේ ගොඩ නැගෙනවා. එතකොට අර කාලි කියන රූපය බලවත් වුණාම ඒක මනසට හොඳටම හේතු වෙනවා. මනසෙම කොපියක් මනසෙම අච්චුවක නිර්මාණය වුණු දෙයක් හරියට මනසේ පිහිටවන්න පුළුවන්. ඊට පස්සේ ඒක තමයි බලවත්. ඒක බලවත් වෙන්න තමන් කාලි හැටියට තමන්ට හිතෙනවා. පෙර ආත්මයක් කාලික පෙර ආත්මයක් මේ මම කාලි වෙලා ඉඳලා තියෙනවා. එහෙම හිතෙනවා. ඒක තව තව බලවත් වෙනකොට ඒ මොලේ තිබෙන ඒ මොලේ අරමුණු කරගෙන හටගන්න ආත්ම දෘෂ්ටිය ඇහැට එනවා. ඇහැට එනවා, කනට එනවා, නාසයට එනවා, දිවට එනවා, කයට එනවා. ඒ කාලි හැටියට තමයි ඊට පස්සේ අනිත් මිනිස්සු තමන් කාලි හැටියට අනිත් මිනිස්සු දිහා බලනවා. දෙවි කෙනෙක් දෙවගණක් හැටියට විශාල බලයක් තියෙන කෙනෙක් හැටියට තමයි තමන්ට ඒක තියෙන්නේ. අභ්‍යන්තරයේ දැන් වැහෙනවානේ. ආත්ම දෘෂ්ටියක් ආව ගමන් ඇතුළාන්තයේ වැහෙනවා. දැන් සාමාන්‍ය කෙනෙකුගේ ඇතුළාන්තයේ වැහෙනවා ආත්ම දෘෂ්ටිය නිසා යථාර්ථය පේන්නේ නැහැ. ඉතින් කාලි දෘෂ්ටියත් බලවත් වෙනකොට කාලි කියන්නේ මොකද්ද කියන්න තේරෙන්නේ නැහැ. එයාගේ ක්‍රියාකාරීත්වය එයා දෙවඟනක් හැටියට තමයි තේරෙන්නේ. ඒ බලයෙන් කාලි දෘෂ්ටියෙන් තමයි බලන්නේ. බැලුවාම එයාට අර විශාල බලයක් නිසා නොයෙක් රූපයන් පෙනෙන්න පුළුවන්. විශේෂයෙන් මේක අතීත බලයක්. ආදි කාලි කියලා කියන්නේ අතීත බලයක්. අපේ මනස කියන්නේ අතීත කාලේනේ පෙර කලින් කරපු සංසාරක බලයනේ ඇවිල්ලා මේ ස්ත්‍රියක් පුරුෂයෙක් හැට නිර්මාණය කරන්නේ. ඒ හිතනේ විපාකයක් හැටියට එන්නේ මේක පුරාණ හිතක්. රාගය කියන්නේ පුරාණ හිතක්. පරණ දෙයක්, ආදි එකක්, අතීත කාලයක්. ඉතින් අර රූපයත් ඒ විදිහට නිර්මාණය කරලා තියෙන්නේ. පහසුවෙන්ම ඒ ඇසට ඒ දෘෂ්ටිය පැමිණෙන්න පුළුවන්. ඇසට අරක් ගන්න පුළුවන්. කාලි හැටියට බලන්න පුළුවන්. මොලේ තියෙනකොට කාලි හැටියට හිතනවා. ඇහැට එනකොට කාලි හැටියට බලනවා. ලෝකයේ දිහා බලනවා. Tamanට විශාල බලයක් තියෙනවා. විශාල බලයක් තියෙන කෙනෙක් කියලා බලනකොට එයාට පේන්නේ අතීත කාලයේ තමයි පේන්නේ. කෙනෙක් දිහා බැලුවාම එයාගේ අතීත කාලය පේනවා. හැබැයි සංසර්ග බලයෙන් සංසර්ග මානසිකත්වයෙන් තමයි බලන්නේ. මොකද සංසර්ගයේ ඒ චිත්තය, සංසර්ග චිත්තය, රාග චිත්තය මනස බලවත් කරලා තියෙන්නේ. බලවත් වෙනකොට බලවත් වෙන්නේ රාගය. සංසර්ගය තමයි බලවත් වෙන්නේ. අනික පුරුෂයා හොයන එක තමයි බලවත් වෙන්නේ. දිෂ්ටියෙන් බලනකොට එයාට පුරුෂයන් කියන්නේ රාගය වැඩි වෙනවා. රාගය වැඩි වෙනවා. පුරුෂ ආශ්‍රය වැඩි වෙනවා. පුරුෂයන් පිළිබඳ හැඟීම වැඩි වෙනවා. ඒතර පුරුෂයන් තමාගේ පෙර ස්වාමියන් හැටියට තමන්ට දැනෙන්න පටන් ගන්නවා. එවැනි ඥාන ශක්තියක් මිසදිටු වැරදි ඥානයක් හැටියට එයාට ඒ බලය ක්‍රියාත්මක වෙනවා. බලයෙන් පෙන්වුම් කරනවා මේ තමන්ගේ ස්වාමියා අසවල් ආත්ම භාවය. ඒතර මේ රජවරු එයාට පේනවා, දෙවිවරු පේනවා. ඒ විදිහට ඒවා පෙනෙන්න පටන් ගන්නවා මේ මනස බලවත් කරලා තියෙන නිසා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඇහි තියෙන ඔය ආත්මය බිමට බහිනවා. බිමට බහිනකොට තමයි මායම් වෙන්නේ. ඒතර ඇහි හිටියට හෙලවෙන්නේ නැහැ. අංගපසංග චලනය වෙන්න හොයන්න බෑ කෙනෙකුට. මෙයාට මෙහෙම දිෂ්ටියක් තියෙනවද කියලා එයාට කෙනෙකුට තේරෙන්නේ මෙයා මහා ප්‍රඥාවන්තයෙක්, මෙයා ඥානවන්තයෙක්, මෙයාට බලයක් තියෙන කියලා තේරෙන්නේ. හැබැයි ඔය ආත්මේ එළියට බැස්ස දවසට තමයි, මහ පොළොවට බැස්ස දවසට තමයි කෙනෙකුට පේන්නේ මේකම මායමක් කියලා. මොකද ඊට පස්සේ කාලි වැඩ කරන්නේ කාලික රූපේට අනුව. ඒ නිර්මාණයට අනුව මොකද්ද වෙන්නේ? බෙල්ල වටේට කැරකෙනවා. මායම් වෙන්නේ එහෙනේ බෙල්ල වටේට කැරකෙනවා. ඇයි මේ බෙල්ල වටේට කැරකෙන්නේ? බෙලිමාලය සංකේතවත් කරන්න. දැන් අර රූපේ හැටියටනේ අංග චලනය කරන්න ඕන. රූපේ හැටියට තමයි අංග චලනය කරන්න ඕන. එතකොට එයාට අවයවද ඕන. පොල්ලක් හරි ඕන. මරණ චේතනාවන් පහළ වෙනවා. පිරිමිත් එක තරහ ඇති වෙනවා. රාගය නිසායි. පෞල් ජීවිත කැඩෙනවා. විවාහ ජීවිත කැඩෙනවා. ඒ කැඩෙන්නේ අර බෙලි ගානට. මොකද ඒ විවාහ ජීවිතය තමයි කඩලා තියෙන්නේ. බෙලියට කඩලා තියෙන පෞල් ජීවිත.
ඒ පුරුෂයාගෙන් පුරුෂයාට යන්න බෙලි කඩාගෙන තමයි යන්නේ. නැත්නම් එක්කෙනෙක් එක විවාහ ජීවිතයක නතර වුණොත් සංසාරික බලයේ සීමා වෙනවනේ. එයාට ඕන පුරුෂයාගෙන් පුරුෂයාට යන්න බෙලි කඩාගෙන යන්නේ විවාහ ජීවිත කඩාගෙන යන්න ඕන. ඇවිද්ද ඕන. එක්කෙනාට ඇවිද්ද ඕන. ආවේගයේ තරහ යන ගතිය, නොරිස්සුම් ගතිය කෙනෙක් කිව්වට පිළිගන්නේ, රැඳෙන්නේ. මොකද මේක මනස බලවත් වෙලා තියෙනවා. ඉතින් එය ඔළුව කැරකෙන්න පටන් ගන්නවා. ඒක බලවත් වුණාම ඒ දිෂ්ටි මහ පොළොවට වැටෙනකොට, බහිනකොටම කාලි රූපය යනකොට අංග චලනය වෙනවා. ඇයි වටේට කැරකෙන්නේ? අර බෙල්ලෙන් බෙල්ලට තමයි තමන්ගේ බෙල්ල ගමන් කරන්නේ. මොකද එතකොට තමන්ගේ ඔළුව වටේට කැරකෙනකොට අර බෙලි ගාන සංකේතවත් වෙනවානේ. බෙලි ගාන සංකේතවත් වෙනවා. ඉතින් ඒවෙන් වෙන ආදීනම මොනවද? විවාහ ජීවිත අවුල් වෙනවා. තමන්ගේ ස්වාමියා එපා වෙනවා. ඒ පැත්ත කියන්නේ ඒ එපා වෙන්නේ අර දෘෂ්ටිය නිසා. එහෙම වෙන අය හොඳයි කියලා හිතෙනවා. වෙන අයට කැමැත්ත ඇති වෙන එයාලා හොඳයි කියලා හිතෙනවා. ඒ විදිහට තමයි මනස චක්‍රයක් හැටියට පුරුෂයාගෙන් පුරුෂයාට කැරකෙනවා. තමගේ මනස ඇතුළ කැරකෙනවා. හදවත කැරකෙනවා. භ්‍රමණය වෙනවා. එතනනේ මනෝ ධාතුවටනේ ඔය කොපිය වැදුනේ. මනසටනේ වැදුනේ. එතනත් ඒ විදිහට මනස ඒ විදිහට ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. එක තැනක ඉන්න බෑ. එක තැනක යට ඉන්න බැරි වෙනවා. ඉතින් ද්වේෂ සහගත වෙනවා. මේක තමයි මේක උමතු රාගය කියන්නේ. උන්මත්තක වෙනවා කියන්නේ මෙන්න මේකයි. උමතු වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ යාට කියන්නේ ඒ මරණය දක්වාම විනාශය දක්වා මේ බලය වර්ධනය වෙනවා. ඒ තමන්ට හිතා ගන්න බෑ වෙනදා නොදුටු දේවල් තමන්ට පේන්න පටන් ගන්නවා. මොකද මේක රාගයෙන් මේ මනස බලවත් කරලානේ තියෙන්නේ. බලවත් කරලා තියෙන්නේ. එතකොට ඒ විදිහට ඒ බල ගැන්වුවා මේ මනස ඒ පැත්තෙන් ඒ ප්‍රාතිහාර්යයක් විදිහට තමන් දකින්න පුළුවන්. මනස හුරු කරන්න පුළුවන් නේ. ඕනම දෙයකට හොඳ පැත්තට වගේ මනස නරක පැත්තටත් පුරුදු කරන්න පුළුවන්. නරක පැත්තට පුරුදු කරාම ඒ නරක පැත්තෙන් මේක වර්ධනය වෙවි ගමන් කරනවා. ඉතින් කාලි කියන්නේ ඒ වගේ ස්ත්‍රී මනසක්. ස්ත්‍රී මනස කියන්නේ හැදිලා තියෙන පුරුෂයන් හොයන පුරුෂ ස්පර්ශ රාගයකින් ඒ බලයකින් තමයි මනස නිර්මාණය වෙන්නේ. ඒක තමයි බලවත් කරලා තියෙන්නේ. ඒක මහ පොළවේ නැගිට්ටවලා තියෙනවා. අවදි කරවලා තියෙනවා. ඉතින් ඒක පහසුවෙන් ස්ත්‍රියක් කරා පැමිණෙන්න පුළුවන්. මුල් අවදීන් හොයන්න බෑ. ඉතින් මේක හොඳ කරගන්න පුළුවන්. මේක නිදහස් වෙන්න පුළුවන්. ඖෂධ මාර්ගීනුත් පුළුවන්. කියන්නේ මොලේනේ මේ ඔක්කොම සෛල ඒ ස්නායු හරහා ඒ සෛල බලය එකතු කරගෙන ඒ අරමුණ එතන තැම්පත් වෙනවා. ඉතින් එතකොට සාමාන්‍ය සෛලවල ක්‍රියාකාරීත්වය වෙනස් වෙනවා. මොකද දරා ගන්න බැරි බලයක් රූප සටහනක් එන්නේ. ඒක අල්ලා ගන්න එතන ඒ සෛල පරාසය විශාල වෙනවා.